ගන්න යන්නේ අද ආදරය ගැන. හැබැයි මේක මේ නිකන් ආදරය නෙමෙයි unconditional love. හැමෝම ආදරය ලබන්න කැමතිනේ නේ. අම්මලා තාත්තලාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඊට පස්සේ කැම්පස් ආවට පස්සේ තව ප්‍රේමවන්තයන්ගෙන් ආදරය ලබන්න කැමතිනේ. ආදරය ලබා ගන්න එකයි unconditional love. කොන්දේසි විරහිත ආදරයක් ලබන්න කවුද කැමති? ලියන්න ඕනේ. හිතලා මේ කොන්දේසි විරහිත ආදරයේ ලක්ෂණයක්. Tamante හිතන විදිහට මේ unconditional love කියන එකේ මූලික ඔයාට හිතන විදිහට ඒකේ තියෙන්න පුළුවන් ලක්ෂණයක් හිතලා ලියන්න බලන්න හැමෝම. මේ පොඩි කොල කැල්ලක් චිට් එකක් වගේ අපිට කඩලෙවන්න පුළුවන් විදිහට පොඩි කැල්ලක ලියන්න. කට්ටිය කොහොමද? මොන වගේ හැංගීම් දාගෙන ඉන්නේ? දැන් ටික ටික අදහස් එනවා වගේ නේ මුලදී සංජනතු විදියට අපි නිකන් දෙකක් තුනක් බලමු කට්ටිය මොකද්ද මේ unconditional love කියන එකේ ලක්ෂණ ලියලා දෙන්නේ මොනවද කියලා බලමු. ප්‍රතිඋපකාර එපා. හොදේ යමක් බලාපොරොත්තු නොවේ. ඒක ලක්ෂණය. හරි. ගොඩක් වෙලාවට කොන්දේසි විරහිත ආදරයක පෙරලා දේවල් බලාපොරොත්තු නොවීම කියන ලක්ෂණය දකින්න ලැබෙනවා. නේ? අපි දැන් පොඩි මේ එක්සර්සයිස් එකක් කරමු. මම නිකන් දේශනයක් වගේ කරලා ඔයගොල්ලන්ට කම්මැලිත් හිතෙන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ විනාඩියකට ඇස් දෙක පියාගන්න බෑ. අත් දෙකෙන් පොඩ්ඩක් රිලැක්ස් කරලා සද කරගෙන ඉන්න නේද? රිලැක්ස් කරලා. බලනවා අනිත් පැත්තේ යාළුවා පියාගෙනද දන්නේ නැහැ. කියලා වගේ එම් බලන්නත් ඇස් දෙක පියාගන්න. හරි. දැන් මෙතන ඉන්න හැමෝම සහෝදර සහෝදරියෝනේ. එතකොට ඔයාගේ එහා පැත්තේ ඉන්න කෙනාගේ අත හිමීට අල්ලගන්න. කදින් නෙවෙයි නිකන් මේ ඉදෙන්න නැති විදියට හිමීට අල්ලගන්න. සෙනෙහසින් අල්ලගන්න හිමීට අත. ඒකල තමන්ගේ හුස්මට හිමීට අවධානය යොමු කරන්න. බලන්න නැවතත් පිට කරනවා. පිට කරන වාතයේ සිසිල් බව, උණුසුම් බව, ඒ වගේ දේවල් හොඳින් බලාගෙන ඉන්න. ඒක වෙනස් වෙන හැටි. ටිකක් වෙලා යනකොට ඔයගොල්ලන්ට අතින් අල්ලන් ඉන්න යාළුවා හුස්ම ගන්න විදියක් දැනෙනවද කියලා බලන්න. යාළුවා ඔයාට වැඩි වේගෙන්ද හුස්ම ගන්නෙ? නැත්නම් ඊට සමානවද? නැත්නම් හිමීටද? දැන් අපි හිමීට ඇස්සල්ලා බලමු. තව දැන් කට්ටිය කොහොමද? මොන වගේ හැංගීම් දාගෙන ඉන්නේ? ඔයගලන්ට කවුරුහරි ඇවිල්ලා කියනවා ඔයගලන්ට මම අරයක් දෙනවා. හැබැයි ඔයාලට ජීවිතේ වැදගත්ම දේ ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක විතරයි ඔයාලට මේ මොහොතේ මම දෙන්නේ. මොකද්ද ඔයා තෝරගන්න? මොකක්ද තෝරගන්න? පළවෙනි එක හුස්ම කියලා කිව්වොත් ඔයා හුස්ම ගත්තේ නැත්නම් අම්මයි තාත්තයි බලා ගන්නත් බැරි වෙනවනේ නේ. අපි හුස්ම ගන්න එක නවත්තපු ගමන් මොකද වෙන්නේ?
මේ ලෝකේ කියා. නේ? ආශ්වාස ප්‍රාශ්වාස කරගෙන නවත්තපු මොහොතේම අපි ටිකක් වෙලා නම් නාය වගේ අල්ලන්න පුළුවන් විනාඩි 3ක් කොච්චර වෙලාද? සාමාන්‍ය පුරුදු වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් ඒ ටික වෙලාවක්. නමුත් ආශ්වාස ප්‍රාශ්වාස කරගෙන නවත්තපු ගමන් හුස්ම නැතිච්ච ගමන් ඔයාලා මේ ලෝකේ දාලා මොකද වෙන්නේ? යන්න වෙනවානේ. අනිත් කෙනාගේ හුස්ම එහෙම ඔයාලට දැනුණා නේද? ඊට කලින් එහෙම බලලා තියෙනවද අනිත් කෙනාව අල්ලලා එයාගේ හුස්ම කොහොමද ඒක? එහෙම අනිත් කෙනාව ෆීල් කරලා තියෙනවද? එතකොට අපි හුස්ම ගන්න කාගේ උදව්වෙන්ද? අනිකා සමග සම්බන්ධතාවය පවත්වන්නත් කලින් අපි හුස්ම අරගෙන ඉන්න ඕනේ නේද? එතකොට අපි හුස්ම ගන්නේ එක කෙනෙක්ගේ උදව්වෙන්. ඒ තමයි ගස්කොළන්. නේද? අපිට ගස්කොළන් වල සහයෝගය නැතිච්ච දවසට අපිට හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ. එදාට අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවාමයි. ඉතින් ඒකින්ද ඔයාගේ වැදගත්ම සහෝදරයෙක් වෙන්නේ කවුද එතකොට? ඔයාලා ජීවත් වෙලා ඉන්නේ. ගස්කොළන්නේ. ගස්කොළන් තිබ්බ නැත්නම් ඔයාලට අද මෙතන මෙහෙම මේ කැම්පස් එකට ඇවිල්ලා හොඳ දේශී කාමරයක ඉඳගෙන ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඒකවල මම මේ ගස්කොළන් වලින් සිදු වෙන නිකන් මේ දේවල් ටිකක් මේ තියෙන මේවා ඔයගොල්ලෝ දන්නවත් ඇති. නමුත් මම නිකන් ඔයගොල්ලන්ට මතක් කිරීමක් විදිහට දාලා තියෙන්නේ. මොකද දැන් වෙනකොට අපි දන්නවා ගස්කොළන් වල වටිනාකම නැවත මතක් කරලා දෙන්න වෙලා තියෙනවානේ. ඒකනේ ඔයගොල්ලෝ මෙහෙම දෙයක් අද ඕගනයිස් කරලා තියෙන්නේ. මේ ඒක ඔක්සිජන් නැතුව ඔය කාටවත් ගස්කොළන් නැතුව මට ජීවත් වෙන්න පුළුවන් තනියම කියලා හිතුවට මිනිස්සයාට එහෙම ජීවත් වෙන්න බෑ. අනිවාර්යෙන් ගස්කොළන් එක්ක ජීවත් වෙන්න ඕනේ. සහ අපි එයාට හොඳේ සීවිතව ආදරය කරන්න වෙනවා. සමහරකට අපි දකිනවා මේ මේක හේ වටිනාකම කීයද දන්නේ නැහැ කියලා වගේ බලලා හිටවන්නේ. අපිටත් එහෙම වැඩක් ඇවිල්ලා තියෙන නිසා අපි කාලේ කරන ප්‍රොජෙක්ට්ස් කරනකොට එක පැටියක් අපිට ආරාධනා කරලා කියනවා හැබැයි අපිට හිටවලා දෙන්න කලුවර තේක පුරුත අපිට මොකද කියලා. මොකද විනායක මතුවන්නේ තර සිටුනේ වියන්පති කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් කවදාරි දවසක මේකේ තියෙන මේ දවමේ වටිනාකම තමයි එයා බැලුවේ. ඒකට එයා ගස්කොළන් වලට වන්දේසි විහිතවාදරය කරන කෙනෙක් නෙමෙයි. එයා ගස්කොළන් වල වටිනාකම බලලා තමයි ගෙදර ගහක් හිටවන්න උත්සාහ කරේ. ඉතින් අපි ඒ වගේ ඒවා කරන්න ගියේ නැහැ ඊට පස්සේ. මේ සහ දැන් මම මෙතනදී පොඩි අත්දැකීමකුත් බෙදා ගන්න කැමතියි. මේ දැන් ඇයි මිනිස්සු එහෙම හිතන්නේ? ඒ කියන්නේ අපි දැන් ගහක් දැක්කම අපිට එහෙම හිතෙන්න අපේ මොකක් හරි අපි ජීවත් වෙන පරිසරයේ අපිට පොඩි කාලේ නම් අපි හැදිලා තියෙන විදිහේ ඒ කොහෙදී හරි තැනකදී එහෙම දෙයක් ඒ කෙනාගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා. නේ? එහෙම ගිහිල්ලා නැත්නම් එයාට එහෙම අදහසක් එන්නේ නැහැ. එයාට කොහෙද තැනක මේ ගහ වටිනවා නම් විතරයි මම ගන්න කියන එක ඔළුවට ගිහින් තියෙනවා. එතකොට දැන් මම නිකන් මට පෞද්ගලික සිදුවෙච්ච කතන්දරයක් කියන්න. මම විශ්වවිද්‍යාලයක බාහිර කතිකාචාර්යයෙක් විදිහට උගන්වනවා. ඒ විශ්වවිද්‍යාලේ මම එහෙ නිතරම ඉන්නේ නැහැ. මම යන්නේ නැහැ. ඒතකොට යන්නේකොට ඒ විශ්වවිද්‍යාලයේ ගස් දවසින් දවස එක දවසක් යනකොට තියෙන ගහ ඊළඟ දවසේ නැහැ. ඒ මේ ඒකේ අන්තිමට එක ගහක් ඉතුරු වෙන්නම ගස් ටික කපලා දැම්මා. සංවර්ධන ව්‍යාපෘති වලට බිල්ඩින් හදන්න කියලා. ඒක ගහක් අතින් බදන්න තරටයි තරම් විශාලයි. එහෙම ගස් ඔක්කොම කපලා අන්තිමට එක ගහක් ඉතුරු වුණා. එක දවසක් මම යනකොට ඒක කපන්න අර මැෂින් එකක් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරා පීඩාධිපතිතුමාට මේක නවත්තන්න බැරිද දැන්
හැමෝම මේ ගහයට තමයි ඉඳගෙන පාඩම් කරන්නේ. කාර් එකක් ආවත් ගෙනල්ලා නවත්තන්නේ ගහයට. ළමයි මොන හරි වැඩසටහනක් ප්ලෑන් කරන්න කතා බහ කරන්න එහෙම ක්‍රොප් වෙන්නේ ඒ ගහයට. ඉතින් මේක මේ නවත්තන්න බැරිද මේ නවත්තන්න බැරිද කියලා එක තමයි අහුවා. බිල්ඩින් එක අපිට වෙනස් කරන්න පුළුවන් නේ. ගහ තියෙන තැනින් අපිට ඒක ගලවලා ගෙනියන්න බැරුණාද? නමුත් එයා ඒ වෙලාවේදී උත්තරයක් දුන්නා මෙහෙම. එයා කිව්වා මේ ගහ වටින්නේ නැහැ. මේ ගහ මේ නිකන් සාමාන්‍ය ගහක්. මේ ගහ වටින්නේ නැහැ. හරි. ඒ වගේම මේ ගහ මෙතන තියෙන අපිට කරදරයක්. මේ ගහේ කොළ වැටෙනවා. කොළ වැටුනහම මදුරුව බෝ වෙනවා. මේ ගහේ අත්තක් වාහනයකට වැටුනොත් එහෙම ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකෙන් ඕව ගන්නත් වෙන කරදරයි කිව්වා. හරි. එතකොට කොහමද මේ ගහ කපන එක නවත්තන්න අපිට බැරි වුණා. ඒගොල්ලෝ ඒ ගහ කපලා දැම්මා. නමුත් දැන් මම කල්පනා කරා දැන් මේ වගේ කෙනෙක් හිතන්න දැන් එයාගේ අධ්‍යාපන මට්ටමේ ප්‍රශ්නයක් තිබුණාද? නෑනේ. ડોක්ටර් ප්‍රොෆෙසර් ඒ වගේ ලෙවල් එකට ආපු කෙනෙක්. අධ්‍යාපන මට්ටමේ එතකොට අපි දන්න අධ්‍යාපන මට්ටමේ ප්‍රශ්නයක්වත් නැහැ. ඉගෙන ගත්ත මිනිස්සෙක්. කලාව පිළිබඳව හදාරන මිනිස්සෙක්. එතකොට අපි හිතන්නේ සාමාන්‍යයෙන් කලාව පිළිබඳව හදාරන කෙනෙක් කියව මට ගානේ ගස්කොලන් වලට ආදරය ඇති කියලා. නේ? ඒ කියන්නේ එහෙම බැඳීමකුත් එයාට නැහැ. දැන් මේක මේ ප්‍රශ්නේ ඒ පුද්ගලයා එහෙම කරාට ඒක එයාට විතරක් නෙමෙයි අපිට බහුතරයක් අපේ රටේම දකින්න තියෙන ප්‍රශ්නයක් ඒක. එතකොට ඇයි මිනිස්සු එහෙම හිතන්න තියුනේ? ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා පොදුවේ නේ. එයා විතරක් තනියම එහෙම හිතන්නේ නැහැනේ. අපේ රටේ වෙන දේවල් බලපුවාම අපේ රටේ බහුතරයක් දෙනා එහෙම හිතන බව පේනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන නිවුස් වල පත්තරවල් වල එතකොට මේක එකම කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි බහුතරයක් දෙනා එහෙම හිතනවා. ඒක එයාට අධ්‍යාපනය නැතිකම හින්දා නෙමෙයි. හරි. එතකොට ඒක ඒ සිද්ධියෙන් පස්සේ මම කල්පනා කරපුවාම මට ඔළුවට ආපු දෙයක් තමයි අපි පොඩි කාලේ ඉඳන් අපිට ඇහෙන දේවල් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න පොඩි වයසේදීනේ. අවුරුදු විතර ඉඳන් අවුරුදු 5-6 විතර වෙනකොට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සාමාන්‍ය වටපිටාවේ. සාමාන්‍ය වටපිටාවේ අපිට ඇහෙන්න මම ගැනවත් කල්පනා කරා මටත් පොඩි කාලේ ඇහිච්ච දේවල් තිබුණා. එතකොට මොනවද මේ අපිට ඇහිච්ච දේවල්? සාමාන්‍ය පරිසරය ගැන. ඔයගොල්ලෝ ඉගෙන ගන්න කාලෙත් ඔයගලන්ට ඒ වගේ දේවල් ඇහිලා ඇති. මම පස්සේ ඒක පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා මොනවද කියලා. ඔයගොල්ලෝ මේ ඉස්කෝලේදී මේ විශේෂයෙන් මට අහන්න ලැබිච්ච දෙයක් තමයි අපේ ඉස්කෝලේ මේ ගොඩක් වෙලාවට පාඩම් කරනකොට කියනවා අපේ රටේ අතීතයේ ගස්කොළන් වලට වඳින නොදියුණු මිනිස්සු හිටපු රටක් කියලා. ඔයගොල්ලෝත් අහලා ඇති සමහරවිට. මෝඩ මිනිස්සු තමයි ගස්කොළන් වලට ඉරට හඳට වඳින්නේ කියලා. එමාල් තියන්නේ නේද? නොදියුණු මෝඩ මිනිස්සු. ඊට පස්සේ සෝවාදම තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහායි. ඒකත් විතරම ලැබෙනවා සමහර ආගම් වල පවා කියන එක තියෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි කියලා. ඊට අමතරව ගෙවල් වල එහෙම ගොඩක් මේ කියනවා. ගස් කොළන් තියෙනකොට සත්තු වෙනවා. ඔන්නව කපලා දාන්න. මේ අතුල කොළ වැටෙනවා. මේ හරි කරදරයි මෙන්න මේවා කපලා දාන්න. ඒවා කපලා දානවනේ. සමහර ගෙවල් හදන්න මිනිස්සු ඉඩක් ගත්තාම ඉස්ලාම කරන්නේ ගස් කොළන් ටික කපලා දාන එකනේ බහුතරයක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද නැත්නම්? එතකොට ඒ වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ අපි දැන් මේ වගේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ කියලා සමහර තැන්වල ගිහිල්ලා කතා කරද්දි කට්ටිය කියන දෙයක් තමයි මේ අපිට කියපු දෙයක් තියෙනවා මේ සමහර කට්ටිය තර්ක කරනවා ගස්කොළන් සත්තු ඉන්න ඕනේ රක්ෂිතවල. ඔයගොල්ලෝ මේ නගරවල ඒවා තියන්න මේ ඒවා ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියලා වගේ මතයක් තියෙනවා. එතකොට ඒක රක්ෂිතයේ ඉන්න ඕන දෙයක් ගස්කොළන්. ඒක මිනිස් සමාජය තුළ ඒම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියන.
ඒ වගේම තමයි දැන් වෙනකොට අපි දන්නවා සංවර්ධන ව්‍යාපෘති. දැන් අර මම කතා කරපු විශ්වවිද්‍යාලයේ සංවර්ධන ව්‍යාපෘති වල තමයි ගස්කොලක් කැපුවේ. ඒතකොට ඒකේ ඉන්න බෞද්ධරයක් ශිෂ්‍යයන්ගේ පවා මතය තමයි අපිට මේ බිල්ඩිම වටිනා ගහට වැඩිය. ගස්කොලන් වලට වැඩිය මේ බිල්ඩිම අපිට වටිනවා. එතකොට ඒක ඔයගොල්ලෝ මොකද දවස්වල දකින්න පද්ධතිය විවිධ විශ්වවිද්‍යාලවලත් ඒ ප්‍රශ්න වුණා. මේ එතකොට දැන් එහෙම ඒ අර මම කියපු ගහ බේරගන්න කියපුවා මේ හිටපු ළමයිට මම කතා කරපුවා මේ ළමයි එහෙම දේවල් කිව්වා. දැන් හැබැයි දැන් ඒ ළමයි කියනවා මිස් අපිට මේක ඇතුලේ ඉන්නවත් හිතෙන්නේ නැහැ කියලා කියනවා. මේ කැම්පස් එකට දැන් එන්නවත් හිතෙන්නේ නැහැ රස්නේ කැම්පස් එක. ඒ තරම් ගහක් වලක් නැහැ. සහ මේ කිසිම කලාත්මක හැඟීමක් ඒ ළමයිට නැහැ කියලා දැන්. ඒගොල්ලන්ට ගොඩක් ආර්ට් සබ්ජෙක්ට් කරන්නේ. ඒවල ප්‍රොජෙක්ට් එකක් එහෙම දුන්නාම ඒක ඇතුළේ තමයි ප්‍රොජෙක්ට් එක කරන්න. ඒගොල්ලන්ට කිසිම හැඟීමක් එහෙම මේ උත්තේජනයක් එන්නේ නැහැ කියලා. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. ඔයාලට මම වීඩියෝ එකක් පෙන්නන්නම්. මේක කරපු රිසර්ච් එකක්. පැල තුනක් තෝරගෙන මේගොල්ලන් අර එක ගහලා තියෙන එකකට I love you. අනිත් එකේ ඒ බැලේ ඉග්නෝර් කරලා දාලා. ඒක බලන්නේ නැහැ ඒ බැලේ. අයින් කරලා දාලා. අනිත් බැලේට කියනවා I hate you. මේ උදේ හවස මේ පැලේ වලට කියනවා. ඔය බාන්නේ පැලවල වෙන දේ. Want to empower yourself and use the laws of intention to manifest your material reality, watch this film. I hate you. I love you. The intention experiment is an extraordinary that which is known in nature. I love you. Focus your attention to the heart and still you are sending light to I it. hate you. Observe the light spreading from your heart to the rest of your body. Send a loving thought to the flowers, such as I love you or I hate you. I love you. I love you කියන පැලේට මොකද? ඒක හොඳට හැදෙනවානේ. I hate you කියන පැලේ ටික දවසක් යනකොට ටික මැරලා යනවා. ඉග්නෝර් කරන පැලෙත් හොඳටම දුර්වල වෙලා යනවා. ඒකෝට මේක අපි කියන වචන වලට එයා ප්‍රතිචාර දක්වනවා. ජෙනරේෂන් සෑහෙන කාලයකට කලින් හිටපු ආච්චිලා සීලා මේක මම හිතන්නේ දැනගෙන හිටියා. අපේ ගෙදර හිටියාම මේ ආච්චි කෙනෙක් එයා වත්තේ තියෙන පැලවලට හවසට කතා කර හැංගිනවා. එයා මොනවා හිතුවත් තලේ හොඳට හැදෙනවා. ඒගොල්ලෝ ඒ සීක්‍රට් එක දැනගෙන ඉඳලා තියෙනවා මම හිතන්නේ. ඒ වගේම තව එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. අපි චුට්ටක් ඒකත් බලමු. love you කියපුවාම ඒක ෂේප් එක හිට්ලර් කියලා කියපුවාම ඒක ෂේප් එක ඒකලා එයා ප්‍රූව් කරනවා වතුර කියන දෙයට මතකය කියනවා කියලා. දැන් එහෙම බලපුවම අපි හිතන් ඉන්න ගොඩක් දේවල් අපි පණ නැහැ කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් වලට අපි කරන කියන දේවල් බලන්
එතකොට අපි මේවට සලකන විදිය හැටියට ඒගොල්ලන් අපිට කොහොම ප්‍රතිචාර දක්වන්නේ? නේද? අපි ඒගොල්ලන්ට සලකන විදියට රටක් විදියට ඒකින්ද අපි තාම ආදරයෙන් මේක සලකන්න ඕනේ. ඔයගොල්ලෝ ඊට පස්සේ වතුර එහෙම බොනකොට පොඩ්ඩක් thank you කියලා එහෙම බොන්න දීලා බලන්න. ඒකට thank you කියලා ස්තුතියි මට මේ වතුර ලබා දුන්නට. එහෙම කියලා ඒකට ස්තුතිවන්ත වෙලා දීලා බලන්න. ඒ වගේම මගේ ප්‍රසන්ටේෂන් එක මම මෙතන නවත්තනවා. අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඇවිල්ලා ඔයගොල්ලන්ට පොඩි කතාවක් කියන්න. මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හිත ගන්නවා නම් මම කැමතියි. දැන් ඉඳගෙන පොඩ්ඩක් බෝරින් වගේනේ කට්ටිය. හිතගෙන කතාව වහම ගමන් නැහැ නේ. මේ කතාව මේ බයලාගේ බලන් ඉන්න බා. මම හිතන්නේ මේ කරන්නේ මේ කතාව ඇවිල්ලා මේක එක්තරා කාලෙක මුත්තේකුයි එයාගේ මේ මුණුපුරයි අතර ගිය පොඩි සංවාදයක් ඔයගොල්ලෝ අහන්න ඇති. හැබැයි මේ මුත්තසහ මුණුපුරා මේ වෙනකොට ඒක ඒගොල්ලෝ පවතිනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු අහලා ඒගොල්ලෝ පවතිනවද නැද්ද? ඔයගොල්ලෝ හිතලා බලන්න ඔයගොල්ලෝ නැතුනේ මුත්තා හරි මුත්තා ඉන්නවද මුණුපුරා ඉන්නවද කියලා. අපි නිකන් අපි උලින් බලමු මොකක්ද මේ කතාව. පරම්පරාව. එතකොට අඩුම ගානේ දැන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න වෙලා තියෙනවා.
ඊට කලින් පරම්පරාව ඒක කරලා නැහැ. දැන් ඔයගොල්ලන්ට මේක කරන්න වෙලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඊටම සාමූහික කණ්ඩායමක් ඉදිරියට දිගට වැඩ කරගෙන යයි කියලා. අපි එහෙනම් මෙතනින් මේක නවත්තමු. ඔයගොල්ලෝ ඔක්කොමලටම සුබ දවසක්. සිද්ධාර්ථගේ මාසරයි. ඒ සාර්ථක කරගන්න අපිට දාය වුණා ගොඩක් අත්‍ය. ඒ අතරින් කියනවා විශේෂයෙන්ම අපේ විලා කියනවා සෙමිනාර් කිස්සනවා. රසයන දාය වුණා. ඒ වගේම මේ වැඩේට අද සහභාගී වෙලා සිටින මගේ සහෝදරවරු සිටිනාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වැඩේ ඉවත් කරපු ඒක අධිකාරී අපේ ගොඩක් ස්තුතියි. ඒ වගේම කණ්ඩායම් සියලුම ස්තුතියි. කමිසියන් දෙනාට ස්තුතියි. ඔයාලගේ පොඩි සහභාගීත්වයක් කියලා දෙනවා.